අයුබෝන් හොඳයි මේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා 2018 අවුරුද්දෙන් පටන් අරන් පස්සට යන්න 2017 2016 වගේ අවුරුදු වල ගණිත අභ්‍යුහන මූලධර්මයේ සහ ශ්‍රේණි පාඩමට අයත් ගණන් හදන්න බලාපොරොත්තු වෙනවා. හරි ඒ වගේම මම කියන්න ඕනේ මේ සතියේ මම ශ්‍රේණි පාඩම සම්බන්ධව දාන තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. සති තුනකට අදින්න නැතුව එක සතියෙන් මේ දෙක කරලා දෙන්න මම කල්පනා කරා. හරි රයිට් හොඳයි ගාන පටන් ගමු. ගණිත අභ්‍යුහන මූලධර්මයේ භාවිතයෙන් සියලු ධන නිකිල සඳහා n ධන නිකිල සඳහා මෙයා බව සාධනය කරන මෙන්න මේ ශ්‍රේණිය IQ මෙයා බව සාධනය කරන මෙයාව මෙයාගේ IQ ගන්න ක්‍රමයක් මතකද මම මේ සතියේම පළවෙනි වීඩියෝ එකේ ඔයගලන්ට කියලා දුන්නා. හරි රයිට් මේ දෙවෙනි ක්‍රමය. රයිට් හොඳයි. කොහෙන්ද අපි පටන් ගන්නෙ? අපි ගණිත අභ්‍යුහන මූලධර්මය අපි පටන් ගන්නෙ n සමානයි 1කින්. n සමානයි 1 සඳහා අපි බලමු වම් පැත්ත නේ. right වම් පැත්ත මොකක්ද දෙන්න ඕනේ වම් පැත්ත right n සමාන 1 සඳහානේ. එතකොට r සමාන 1 ඉඳන් 1 වෙනකන් ඇත්තටම r ගේ 3 වෙනි බලය කියන්නේ 1 3 වෙනි බලය එයා 1යි. එතකොට වම් පැත්ත 1යි. ඊට පස්සේ අපි පෙන්නනවා right hand side දකුණු පැත්ත. දකුණු පැත්ත මොකක්ද දෙන්න ඕනේ n එනොට එක දැම්මොත් 1 වර්ගය බෙදීම 4 1 ධන 1 වර්ගය. මොකක්ද දෙන්නේ 1 වර්ගය 1යි 1 බෙදීම 4යි 1 ධන 1 කියන්නේ 2යි 2 වර්ගය 4යි 4 4 කැපිලා 1යි. එහෙනම් මොකක්ද දෙන්නේ මේ? එහෙනම් left hand side එම නිසා වම් පැත්ත right hand side දකුණු පැත්තට සමානයි. එම නිසා n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරි right පළවෙනි පියවර ඉවරයි. දැන් අපි මොකද කරන්නේ? දැන් අපේ ඉන්ඩක්ෂන් ස්ටෙප් එක නේ. මම කියවගේ ගණිත අභ්‍යුහන ස්ටෙප් එක. මොකද අපි කියන්නේ n සමානයි p සඳහා p ඕනෑම ධන නිකිලයක් වෙනකොට හරි n සමානයි p සඳහා අපිට මොකද්ද එන්නේ කියලා අපි ලියමු. සඳහා හරි r1 ඉඳන් p වෙනකන් r ගේ 3 වෙනි බලය මේ ශ්‍රේණියේ IQ p වර්ගය බෙදීම 4 p ධන 1 වර්ගය යයි උපකල්පනය කරමු. right ඒක තමයි අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ. උපකල්පනය කරන්න ඕනේ n සමානයි p ට මෙයා තෘප්ත වෙනවා කියලා. හරි right දැන් අපි කරන්නේ මොකද්ද? දැන් අපි n සමානයි p ධන 1 සඳහා මේක බලන්න ඕනේ. අර සමීකරණය තෘප්ත වෙනවා කියලා පෙන්වන්න ඕනේ. මම ඔයගොල්ලන්ට මොකද්ද කලින් වීඩියෝ එකේ කියලා දුන්නේ? කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කටු වැඩ කොලේ අරන් ලියා ගන්න මොකද්ද එන්න ඕනේ කියලා. n වෙනුවට p දැම්මොත් හරි මෙයාගේ තුඩ මහතයි මං තුඩ අඩු කරලා right n වෙනුවට p අපි දැම්මොත් හරි r1 ඉඳන් n එනකන් r ගේ 3 වෙනි බලය n වෙනුවට දැන් p ධන 1 දානවා. n වෙනුවට p ධන 1 දැම්මොත් මොකද අපිට එන්න ඕනේ? p ධන 1 වර්ගය බෙදීම 4 right මොකද මෙතන අපිට තියෙන්නේ n වර්ගය දැන් n වෙනුවට p ධන 1 දානවා. n ධන 1. එතකොට n වෙනුවට p ධන 1 දාපුවම p ධන 1 n වෙනුවට p ධන 1 ධන 1 තවත් එකක් තියෙනවා මෙයාගේ වර්ගය. මම ඔයගලන්ට කලින් මොකද්ද කියලා දුන්නේ කලින් වීඩියෝ එකේ මෙයාව සුළු කරන්න එපා. හරි p ධන 1 ධන 1 p ධන 2යි කියලා මම දන්නවා. නමුත් එහෙම ලියන්න එපා. හරි right මම කියලා දුන්නා ඇයි කියලා. right හොඳයි දැන් මෙයා වෙනවා කියලා තමයි අපි ඔප්පු කරන්න ඕනේ. කොහෙන්ද අපි පටන් ගන්නෙ? වම් පැත්තෙන් r සමානයි 1 ඉඳන් p ධන 1 වෙනකන් r ගේ 3 වෙනි බලය මෙයා සුළු කරපුවම මෙයා එනවා කියලා ඔප්පු කරන්න ඕනේ මෙන්න මෙයා උදව් කරගෙන. හරි right මොකද අපිට කරන්න පුළුවන් මේ ශ්‍රේණිය අපිට කඩලා ලියන්න පුළුවන්. පළවෙනි පදේ ඉඳන් p ධන 1 වෙනි පදේ වෙනකන් එකතු කරන්නේ. ඉතින් අපිට මේක ලියන්න පුළුවන් right මම ඉස්සෙල්ලාම කරනවා පළවෙනි පදේ ඉඳන් p වෙනි පදේ වෙනකන් එකතු කරලා අන්තිම පදේ කියන්නේ p ධන 1 වෙනි පදේ එකට වෙනම එකතු කරනවා. මොකද p ධන 1 වෙනි පදේ මෙතන r වෙනුවට p ධන 1 p ධන 1 3 වෙනි බලය නේ right මෙයාව කඩලා ලිව්වා. හරි right හොඳයි දැන් එතකොට මෙයා කඩලා ලිව්වේ මොකද මෙයාගේ IQ අපි දැන් උපකල්පනය මගින් දන්නවා. මොකද මෙයාගේ IQ p වර්ගය බෙදීම 4 වාරයක් p ධන 1 වර්ගය ධන p ධන 1 3 වෙනි බලය මෙතනින් එන එක්කෙනා. හරි මෙයා වෙනුවට මෙයා රීප්ලේස් කරා. right හරි දැන් මෙයාව සුළු කරපුවාම අපි කා වෙනවා කියලාද ඔප්පු කරන්න ඕනේ. මේ කටු වැඩ කොලේ මම මෙතන දකුණු පැත්තේ තියෙන එක්කෙනා එනවා කියලා ඔප්පු කරන්න ඕනේ. ඒක තමයි අපි ආව ලියාගත්තේ. හරි අපි දැන් දන්නවා ටාගට් එක මොකක්ද කියලා. මෙතන අපිට මොකද ගන්න පුළුවන්? p ධන 1 වර්ගයක් සාධක කඩලා එළියට ගන්න පුළුවන්. ඒතකොට p ධන 1 වර්ගයක් එළියට ගත්තොත් මොකක්ද ඉතුරු වෙන්නේ? p වර්ගය බෙදීම 4 මෙතන p ධන 1. right දැන් මෙතන පොදු හරය මම ගන්නවා. පොදු හරය 4 කරගන්න 4න් බෙදලා 4න් වැඩි කරනවා.
හරි එතකොට මොකක්ද දෙන්නේ මෙතන p ධන එකේ වර්ගය හරි මෙතන පොදු හරය දැන් 4 වෙනවා එතකොට මෙතන ලාභය මෙතන p වර්ගය ධන මෙතන ඉන්නේ මොකක්ද 4 වාරයක් p ධන 1 right හරි එතකොට මෙතනින් එනවා p ධන එකේ වර්ගය බෙදීම 4 right මේ 4 මෙතන ලියන්න පුළුවන් එතකොට ඒ කෑල්ල හරි right මෙන්න මේ කෑල්ල දැන් අපි හදාගෙන තියෙන්නේ මේ ඉතුරු කෑල්ල තමයි හදාගන්න ඕනේ p ධන 1 ධන 1 වර්ගය බලමු මොකද්ද අපිට එන්නේ කියලා මෙතන මොකද්ද අපිට එන්නේ p වර්ගය මෙතන 4ෙන් වැඩි කරොත් 4p ධන 4 right හරි මේ මොකද්ද හොඳට බලන්න ඒ ප්‍රකාශනය මොකද්ද ඒ කියන්නේ p ධන 2 වර්ගය නැද්ද right p වර්ගය ධන 4යි p ධන 4 කියන්නේ p ධන 2 වර්ගය දැන් අපිට ඕනේ p ධන 2 වර්ගයද නෑ අපි යාව ලියා ගන්න ඕනේ කවුද p ධන 2 කියන්නේ කවුද p ධන 1 ධන 1 අන්න ඒ විදිහට ලියා ගන්න අපේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ p ධන 1 වර්ගය බෙදීම 4 p ධන 1 ධන 1 වර්ගයේ විදිහට මෙයාව ලියා ගන්න right හරි අපිට අවශ්‍ය දේ අපි පෙන්නුවා හරි එතකොට මෙතන දැන් අපිට ලියන්න තියෙන්නේ අපේ තර්කය right දැන් අපි n වෙනුවට p ධන 1 දැම්මොත් මේ ප්‍රතිඵලය දකුණේ n වෙනුවට මෙතන n වෙනුවට p ධන 1 දැම්මොත් මෙතන n වෙනුවට p ධන 1 දාලා එනම උත්තරේම තමයි කියලා අපි ඔප්පු කරා right දැන් අපි අපේ තර්කයේ හැටියට ලියන්න ඕනේ මොකද්ද මම ඔයගලන්ට කියලා දීලා දිනවා දැන් තර්කයට හැටියට අපි ලියන්න ඕනේ nine n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ ඒ වගේම අපි n සමාන 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය බව අපි පෙන්නුවා ඉහත පෙන්වුවා ඇත එම නිසා ඔය ඔක්කොම නිසා ගණිත අභ්‍යුහන මූලධර්මය මගින් සියලුම n තාත්තික සංඛ්‍යා සඳහා ඒ තාත්තික සංඛ්‍යා නෙවෙයි සමා වෙන්න සියලුම n ධන නිකිල සඳහා right පැටලුණා ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ හරි right හොඳයි ඕක තමයි 2018 අවුරුද්දට උත්තරේ right අපි ගිහිල්ලා බලමු 2017 අවුරුද්දේ ප්‍රශ්නෙට උත්තරේ හදන්නේ කොහොමද කියලා right මෙන්න 2017 අවුරුද්දේ ගාන කලින් අවුරුදු වල වගේම ගාන ගණිත අභ්‍යුහන මූලධර්මය පාවිච්චි කරලා මේ දීලා තියෙන ශ්‍රේණී ඓක්‍ය මෙයා බව සාධනය කරන්න තියෙන්නේ right කොහෙන්ද අපි පටන් ගන්නෙ අපි පටන් ගන්නෙ n සමානයි 1 මූලික පියවර right n සමානයි 1 සඳහා අපි හොයමු වම් පැත්ත මොකද්ද කියලා left hand side l.h.s මොකද වම් පැත්තේ ඉන්නේ වම් පැත්ත අපි බැලුවොත් හරි n වෙනුවට එක තමා දාන්නේ කියන්නේ පළවෙනි පදේ. හරි. එතකොට පළවෙනි පදේ එන්නේ එක වාරයක් තුන වාරයක් එක ධන එක. කීයද එන්නේ? තුන වාරයක් එක 3යි මේ ඩොට් එකෙන් කියන්නේ වැඩි කිරීම. හරි. තුන වාරයක් එක 3යි තුන ධන එක 4යි හතර වාරයක් එක 4යි. එතකොට වම් පැත්ත 4යි. ඊට පස්සේ අපි බලනවා right hand side. දකුණු පැත්ත මොකක්ද දෙන්නේ කියලා බලන්න. දකුණු පැත්තේ අපිට එන්නේ n වාරයක් n ධන එකේ වර්ගය n කියන්නේ එකයි එක වාරයක් එක ධන එකේ වර්ගය එක ධන එක දෙකයි දෙකේ වර්ගය 4යි. එතකොට දකුණු පැත්තත් 4යි. එතකොට මේකෙන් කියනවා l වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. එම නිසා අපිට කියන්න පුළුවන් n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. හරි right මූලික පියවර ඉවරයි n සමාන 1ට ප්‍රතිඵලය සත්‍යයි අපි පෙන්නුවා right ඊළඟට අපි කරන්නේ දැන් p ඕනෑම ධන නිකිලයක් සඳහා right අපි කියනවා p ඕනෑම ධන නිකිලයක් සඳහා n සමානයි p සඳහා ප්‍රතිඵලය මොකද අපි කියන්නේ අපි සත්‍යයයි උපකල්පනය කරනවා සත්‍යයයි උපකල්පනය කරමු මේ දේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. හරි? right. දැන් ඊට පස්සේ අපි පෙන්වන්න ඕනේ n සමානයි p ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍යයි කියලා අපි පෙන්වන්න ඕනේ. දැන් අපි n සමානයි p ධන 1 සඳහා කියලා ලියමු ඔප්පු කරන්න පටන් ගමු. right. දැන් මම මෙතන මොකක්ද ඔයගොල්ලන්ට කියලා දුන්නේ? කටු වැඩ කොලේ ලියා ගන්න මොකක්ද හරිනම් එන්න ඕනේ කියලා. n p ධන 1 වුණොත් මොකක්ද ඇත්තට එන්න ඕනේ? අපි r1 ඉඳන් p ධන 1 වෙනකන් යන්නේ r වාරයක් 3යි r ධන 1. එතකොට වෙන්න ඕනේ මොකද්ද? n කියන්නේ p ධන 1. එතකොට p ධන 1 වාරයක් p ධන 1 ධන 1 වර්ගය වෙන්න ඕනේ. n මකලා p ධන 1 දානවා. හරි? දැන් මේ p ධන 1 ධන 1 p ධන 2 කියලා ලියන්න එපා. මෙහෙම තියාගන්න. p ධන 1 පේන්ට තියාගන්න. හරි? n කියන තැන්වල රීප්ලේස් කරාට පස්සේ. right. අපි පෙන්වන්න ඕනේ මෙන්න මේ දකුණු පැත්ත එනවා කියලා සුළු කරලා. right. අපි n වෙනුවට p ධන 1 දාමු right එතකොට r සමාන 1 ඉඳන් p ධන 1 වෙනකන් අපි හොයන්න ඕනේ ඓක්‍ය මෙන්න මේ ශ්‍රේණිය right දැන් මෙතන අපි මේකේ
මේ දකුණු පැත්තේ එනවා කියලා ඔප්පු කරන්න පෙන්වන්න අපි පාවිච්චි කරන්න ඕනේ කවුද? මෙන්න මේ කාරණාව. right. ඒ කාරණාව මට ලියන්න අමතකුණා ඇත්තටම. right. මෙතන n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. එතකොට ඇත්තටම එන්න ඕනේ මොකද්ද? එතකොට එම නිසා අපිට මොකක්ද දෙන්න ඕනේ? අපි r සමානයි 1 ඉඳන් p වෙනකන් මේ ශ්‍රේණිය ඓක්‍ය ගත්තොත් එතකොට හරිනම් අපිට එන්න ඕනේ මොකක්ද? ඓක්‍ය. ප්‍රතිඵලයේ සත්‍යයි කියන්නේ n වෙනුවට p දානවා. p වාරයක් p දන එකේ වර්ගය. right. මේක තමයි හරිනම් එන්න ඕනේ. right. හරිනම් එන්න ඕනේ කියන්නේ මේක තමයි උපකල්පනයේ අපි උපකල්පනය කරන්නේ. මේක සත්‍යයි කියලා අපි උපකල්පනය කරනවා. දැන් මේ කාරණාව පාවිච්චි කරලා තමයි අපි n සමානයි p දන එක සඳහා right n සමානයි p දන එක සඳහා මෙයා එනවා කියලා පෙන්වන්න ඕනේ. right. දැන් අපි දන්න p වෙනකන් ඓක්‍ය. r එකේ ඉඳන් p වෙනි පදේ වෙනකන් ඓක්‍ය. අපි හොයන්නේ r එකේ ඉඳන් p දන එක පදේ වෙනකන් ඓක්‍ය. ඉතින් අපි කරන්නේ මෙයාව දෙකට කඩලා ලියා ගන්නවා. ඒ කියන්නේ මොකද? r පළවෙනි පදේ ඉඳන් p වෙනකන් පද ඔක්කොම එකතු කරලා ඒකට අර අන්තිම පදේ වෙනම එකතු කරනවා. අන්තිම පදේ මොකද්ද? අන්තිම පදේ කියන්නේ අන්තිම ස්ථානය කියන්නේ p දන එක. ඒතර p දන 1 වෙනියට තියෙන පදේ තමයි r වෙනුවට p දන එක දානවා. p දන 1 වාරය 3 වාරය p දන 1 දන 1. right. මේ තමයි මේ ශ්‍රේණිය දෙකට කඩලා ලියන විදිය. පළවෙනි පදේ ඉඳන් p වෙනි පදේ වෙනකන් මේ සිග්මා අංකනේ ලියනවා. අන්තිම පදේ වෙනම කොන් කරලා මේ වගේ පේන්න අපිට අන්තිම පදේ ලියනවා. අන්තිම පදේ කියන්නේ p දන 1 වෙනි පදේනේ අන්තිම පදේ. හරි. right. එතකොට මෙයාගේ ඓක්‍ය අපි දන්නවා. මෙයාගේ ඓක්‍ය මොකද්ද? මෙතනින් p වාරයක් p දන 1 වර්ගය උපකල්පනින්. right. දන දැන් මෙතන p දන 1 වාරයක් 3 වාරයක් p දන 1 දන 1. දැන් මෙතන සුළු කිරිල්ලක් තියෙනවා. සුළු කරලා අපි පෙන්වන්න ඕනේ සුළු කරපුවම මෙන්න මෙයා එනවා කියලා. අපිට පුළුවන් මෙතනින් p දන එකක් එළියට ගන්න නේ. right. p දන එක සාධක කරලා එළියට ගමු. එතකොට අපිට වරහන් අස්සින්නේ p වාරයක් p දන 1 එකෙනෙක් ගත්තා. දැන් මෙතන p දන 1 ගත්තා. එතකොට අපිට තියෙන්නේ 3 වාරයක් p දන 1 දන 1. right. දැන් එළිය එකක් හැදිලා තියෙනවා. දැන් මෙන්න මේ ප්‍රකාශනය හැදිලා තියෙන්නේ. මේ අස්සේ තියෙන කෙනා මෙයා කියලා අපි පෙන්වන්න ඕනේ. right. අපි බලමු. කොහොමද මේක කරන්නේ? අපිට පුළුවන් මේ අස්සේ තියෙන කෙනා මම නම් කරන්නේ පොඩ්ඩක් ප්‍රසාරණය කරනවා. මෙතන ප්‍රසාරණය කරොත් p වර්ගය දන p right දන මෙතන 3p දන 3 දන 1 right 3 දන 1 කියන්නේ 4 කියලා අපිට ලියා ගන්න පුළුවන්. එතන මෙතන ඉන්නේ මොකද්ද? p දන 1 වාරයක් මෙතන p වර්ගය දන 4p දන 4. p වර්ගය දන 4p දන 4 කියන්නේ කීයද? මේ කියන්නේ p දන 2 වර්ගය නේ. right. එතකොට p දන 2 p දන 1 වාරයක් p දන 2 වර්ගය තමයි එන්නේ. ඒකද අපිට මෙතන ඇවිල්ලා තියෙන්නේ. හරි ඒක තමයි. නමුත් p දන 2 වර්ගය අපි වෙන විදියකට ලියාගෙන තියෙන්නේ. හරි මෙතන තියෙන්නේ p දන 1 දන 1 වර්ගය. ඒතර p දන 2 කියන්නේ අතරම p දන 1 දන 1 නේ. අන්න ඒ පියවරත් අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. හොඳට මතක තියාගන්න. p දන 1 වාරය p දන 2 කියන්නේ p දන 1 දන 1 වර්ගය. මේක මේ විදියට ලියාගන්න. අපිට දකුණු පැත්තේ එන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ප්‍රකාශනය තමයි එන්න ඕනේ. ඒ විදියට ලියා ගන්න අනිවාර්යෙන් තව පියවරක් සුළු කරලා. right. එහෙනම් මේකෙන් අපිට කියන්නේ මොකද්ද? n සමානයි p දන 1 සඳහාද ප්‍රතිඵලය අපි සත්‍යයි කියලා ඔප්පු කරා. ඒ කියන්නේ මේකෙන් මොකද්ද අපි කරේ? n සමානයි p සඳහා ප්‍රතිඵලය අපි සත්‍යයි උපකල්පනය කරා. ඒ කියන්නේ එකතු කරන පද ගාන p නම් අපි කිව්වා එකතුව මේක තමා කියලා අපි උපකල්පනය කරා. එතකොට අපිට පෙන්වන්න ඕනුනේ පද ගාන p දන 1 නම් එකතු කරන පද ගාන p දන 1 නම් එතකොට එකතු වෙන්නේ මේක කියලා තමයි අපි පෙන්වන්න ඕනේ. හැබැයි මේක පෙන්වන්න ඕනේ කාගෙන්ද? මේ කාරණාව පාවිච්චි කරලා. ඒක අපි පෙන්වනවා. හරි. මේ වම් පැත්ත අරන් එයාව දෙකට කඩලා සුළු කරලා අර උපකල්පනේ පාවිච්චි කරලා සුළු කරලා අපි පෙන්වුවා. හරි p දන පළවෙනි පද p දන එකේ ඓක්‍ය ඇත්තටම මෙයා තමයි කියලා අපි ඔප්පු කරා. හරි. ඒක තමයි ඇත්තටම මෙතන කරන්නේ. right. දැන් මෙතනින් නවත්තන්න බෑ. දැන් ඕගොල්ලෝ වාක්‍යයෙන් ලියන්න ඕනේ. අපි කලින් ගණන් වල කරා වගේම ඕගොල්ලන්ගේ තර්කය පැහැදිලිව ලියන්න ඕනේ. right. මොකද්ද අපි තර්කය හැටියට පැහැදිලිව ලියන්නේ? මේක මම ටයිප් කරලා තියෙන්නේ දැනටමත්. නමුත් මේ දේ ඕගොල්ලෝ ලියන්න ඕනේ. එනයින් n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p දන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. right. ඒක තමයි දැන් අපි මෙතන ඔප්පු කරලා පෙන්වන්නේ. මේ කාරණාව ලියන්න ඕනේ. ඊට පස්සේ n සමානයි 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය බව ඉහත පෙන්වනවා ඇත. ඒක අපි පෙන්වුවා. right. එම නිසා
හරි මේ කාරණා තුන නිසාම හරි කාරණා දෙක ඇත්තටම තුනක් නෙවෙයි n සමාන p ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමාන p දන එකට සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ. ඒක පළවෙනි කාරණාව. හරි n සමාන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය බව හිත පෙන්වනවා ඇත. ඒක දෙවෙනි කාරණාව. ඒ කාරණා දෙක නිසා ගණිත අභ්‍යුහන මූලධර්මය මගින් සියලු ධන නිකිල n සියලු ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. මේක ලියන්නම ඕනේ. මේ හැම මෙතන වාක්‍ය දෙකක් ලියලා තිනවා. මේ වාක්‍ය දෙකේ වැදගත් කාරණා අනිවාර්යයෙන්ම තියෙනවා. ලියන්න ඕන කාරණා ඔක්කොම මේ කාරණා ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරි. රයිට්. හොඳයි. ඕක තමයි 2017 අවුරුද්දේ ගානට උත්තරේ. රයිට්. හොඳයි. එහෙනම් අපි ගිහිල්ලා හදමු 2016 ගානේ 2016 අවුරුද්දේ ගාන. රයිට්. මෙන්න 2016 අවුරුද්දේ ගාන. අර වගේම ගානක් තමයි ගණිත අභ්‍යුහන මූලධර්මය පාවිච්චි කරලා මේ ශ්‍රේණිය ഐക്‍ය මෙයා බව පෙන්වන්න තියෙන්නේ. රයිට්. කොහෙන්ද අපි පටන් ගන්නෙ? රයිට්. n සමානයි 1 සඳහා අපි ප්‍රතිඵලය සත්‍යයයි පෙන්වන්නට ඕනේ. රයිට්. එතකොට අපි කරන්නේ වම් පැත්ත. හරි left hand side. හරි වම් පැත්ත අපි ගත්තොත් එතකොට වම් පැත්ත කියන්නේ n සමානයි 1 සඳහා r එකේ ඉඳන් එක වෙනකම් අවසාන පදේ එක ඇත්තටම අවසානයේට තියෙන පදේ එක. ඒ කියන්නේ පළවෙනි පදේ තමයි අවසාන පදේ. r වාරයක් r ධන එක මොකද්ද? එතකොට පළවෙනි පදේ මොකක්ද දෙන්නේ? එක වාරයක් එක ධන එක මොකක්ද අතරම? එතකොට මෙතන දෙක. right. වම් පැත්ත දෙකයි. දැන් දකුණු පැත්තත් දෙකයි කියලා පෙන්වන්න ඕනේ. අපි ගමු right hand side. දකුණු පැත්ත අපි ගත්තොත් n එනුවට එක දානවා. එක බෙදීම 3 වාරයක් එක ධන එක වාරයක් එක ධන දෙක. මොකද්ද මේ ඉන්නේ? එක බෙදීම 3 වාරයක් දෙවාරයක් 3 නේ. එක ධන එක දෙකයි ඊට පස්සේ දෙක ධන එක 3යි. එතකොට මෙතන අපිට එන්නේ 3යි 3යි කැපිලා අපිට එනවා 2. right. එතකොට මේකෙන් අපි අදහස් ගන්න මේකෙන් අපිට කියන්නේ එහෙනම් වම් පැත්ත සමාන වෙනවා දකුණු පැත්තට. right. ඒක හින්දා අපිට මෙතනින් කියන්න පුළුවන් මොකද වම් පැත්තත් දෙකයි දකුණු පැත්තත් දෙකයි. එහෙනම් අපිට කියන්න පුළුවන් n සමාන 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. right. ඊට පස්සේ එහෙනම් අපි යනවා අභ්‍යුහන මූල ධර්මයට අභ්‍යුහන ස්ටෙප් එකට. හරි. right. අභ්‍යුහන පියවරට. right. මොකක්ද අභ්‍යුහන පියවර? ඕනෑම p ඕනෑම ධන නිකිලයක් සඳහා right අපි කියනවා n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරන්න. right. මොකක්ද අපි සත්‍යය උපකල්පනය කරන්නේ? පළවෙනි පදේ ඉඳන් p වෙනි පදේ වෙනකන් එකතු කරොත් මේ ශ්‍රේණියේ right. මොකක්ද අපිට එන්න ඕනේ ඓක්‍ය මෙතන හැටියට දැන් n එනුවට p තියෙන්නේ. එතකොට මෙතන n එනුවට p දානවා. මොකක්ද එන්නේ? p බෙදීම 3 වාරයක් p ධන 1 වාරයක් p ධන 2. මේක තමයි අපි සත්‍යයයි උපකල්පනය කරන්නේ. මේ තමයි පළවෙනි පද p ගානේ ඓක්‍යය මේ ශ්‍රේණියේ. right. එහෙනම් අපි කරන්න ඕනේ n සමානයි p ධන 1 සඳහාද මෙන්න මේ සම්බන්ධතාවය සත්‍යයි කියලා පෙන්වන්න ඕනේ. right. n එනුවට p ධන එක දැම්මොත් මොකක්ද එන්න ඕනේ? ඒක කටුවැඩ කොලේ ලියා ගන්න. ඒක දිහා බලාගෙන ගාන හදන්න. right. එතකොට අපි මේ ශ්‍රේණිය r එකේ ඉඳන් p ධන 1 වෙනි පදයේ වෙනකන් එකතු කරොත් මොකක්ද අපිට හරිනම් එන්න ඕනේ? n එනුවට p ධන 1 දාන්න ඕනේ. right. n එනුවට අපි p ධන 1 දැම්මොත් මොකක්ද එන්නේ? p ධන 1 බෙදීම 3 right. n මකලා p ධන 1 දානවා මෙතන. n ධන 1 එතකොට n එනුවට p ධන 1 දානවා. p ධන 1 ධන 1 p ධන 1 ධන 1 p ධන 2 කියලා ලියන්න එපා. වාරයක් n ධන 2 ඒ කියන්නේ p ධන 1 ධන 2 p ධන 1 ධන 2 මේක p ධන 3 කියලා ලියන්න එපා. ඔහොම තියාගන්න. හරි. right. මේ දකුණු පැත්ත එනවා කියලා තමයි පෙන්වන්න ඕනේ. right. හරි. දැන් අපි එකතු කරන්නේ මොකද්ද? දැන් අපි පෙන්නමු ඇත්ත කොලේ. මේ කටුවැඩ කොලේ වැඩ. හරි. r සමාන 1 ඉඳන් p ධන 1 වෙනි පදේ වෙනකන් මෙන්න මේ ශ්‍රේණියේ ඓක්‍ය මේ දකුණු පැත්තේ එනවා කියලා පෙන්වන්න ඕනේ. right. දැන් අපි එකතු කරන්නේ පළවෙනි පදේ ඉඳන් p ධන 1 වෙනි පදේ වෙනකන්. ඉතින් අපිට මේක දෙකට කඩන්න පුළුවන්. හරි. ශ්‍රේණි නීති වලින්. කොහොමද අපි දෙකට කරන්නේ? පළවෙනි පද p ගානේ ඓක්‍ය හොයනවා. පළවෙනි පදේ ඉඳන් p වෙනි පදේ වෙනකන් ඓක්‍ය හොයනවා. right. ඒකට අපි එකතු කරනවා. ඉතින් තව එක පදයයි නිමදි p ධන 1 වෙනි පදේ. මොකද p ධන 1 වෙනි පදේ එයා වෙනම එකතු කරනවා. p ධන 1 වෙනි පදේ තමයි මෙතන r වෙනුවට p ධන 1 දානවා. p ධන 1 වාරයක් p ධන 1 ධන 1. right. හරි. දැන් ඇයි මෙහෙම කරන්නේ? මොකද පළවෙනි පද p ගානේ ඓක්‍ය අපි දන්නවා. සත්‍යයි උපකල්පනය කරපු නිසා. එතකොට අපි මෙතන මෙයා වෙනුවට දාන්න පුළුවන් p බෙදීම 3 වාරයක් p ධන 1 වාරයක් p ධන 2 මෙතන ධන p ධන 1 වාරයක් p ධන 1 ධන 1 මෙතන p ධන 2 කියලා එතන ලිව්වට ගැටලුවක් නැහැ. right. මෙතනින් දැන් අපිට එන්නේ මොකද්ද? මෙතන අපිට මේ දෙන්න සාධක කඩලා ගන්න පුළුවන්. එතකොට p ධන 1 වාරයක් p ධන 2 සාධක කඩලා එළියට ගත්තාම මොකද ඉතුරු වෙන්නේ? p බෙදීම 3 ධන 1 නේ.
මේ දෙන්නම ගත්ත නිසා. දැන් මේ එකේ මං 3ෙන් බෙදලා 3ෙන් වැඩි කරනවා පොදු හරය ගන්න. එතකොට අපිට එන්නේ මොකද්ද? p ධන 1 වාරයක් p ධන 2 බෙදීම 3. මොකද පොදු හරය 3ක් නිසා මෙතන දැන් p ධන 3. right? හරි. ඔන්න අපිට ආපු දේ. දැන් සංසන්දනය කරන්න. මේ දේ එකමද? right? දැන් මේ විදිහට ලියා ගන්න ඕනේ. දෙකම එකයි නමුත් ලියන විදිය තමයි වෙනස්. අපිට p ධන 1 බෙදීම 3 එහෙම තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. p ධන 1 බෙදීම 3 හරි. ඊට පස්සේ ඕනේ අපිට p ධන 1 ධන 1. ඒ කියන්නේ p ධන 2 තියෙනවද? ඔව්. p ධන 2 මම ලියා ගන්නවා p ධන 1 ධන 1 විදියට. හරි? right. ඊට පස්සේ මෙතන තියෙන p ධන 1 ධන 2. ඒ කියන්නේ කවුද? p ධන 3. ඉතින් අතර මෙතන p ධන 3ක් තියෙනවා. හරි. ගැටලුවක් නැහැ. අපිට ඒක ඇවිල්ලා තින්නේ. එහෙනම් මම මේ p ධන 3 මම ලියනවා p ධන 1 ධන 2. මෙන්න මේ ෆෝමැට් එකටම ලියන්න අනිවාර්යෙන්. හරි? right. මේ පියවර ඔයා ලියන්නම ඕනේ. right. එහෙනම් ඔන්න අපිට අවශ්‍ය දේ එනවා කියලා අපි පෙන්නුවා. හරි. ඒ කියන්නේ මේ සම්බන්ධතාවය තෘප්ත වෙනවා n සමානයි p ධන 1ටත් කියලා පෙන්නුවා. n සමානයි p සඳහා ප්‍රතිඵලයේ සත්‍යයි උපකල්පනය කරොත්. right. එහෙනම් අභ්‍යුහන පියවර ඉවරයි. දැන් ඕගොල්ලන්ගේ තර්ක පියවර තර්කය තමයි ඔයගොල්ලෝ ලියන්න තියෙන්නේ වාක්‍යයෙන්. හරි. එතකොට මෙතන අපි ලියන තර්කය මොකද්ද? අපිට මෙතන කියන්න පුළුවන් එහෙනම් මොකද්ද? එනයින් n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ නම් n සමානයි p ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය බැව් අපි කලින් පෙන්නුවා. එබැවින් ඔය කාරණා දෙක නිසාම ගණිත අභ්‍යුහන මූල ධර්මයේ මගේ සියලු n ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. ඔය වාක්‍ය අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරි? right. ඒක තමයි ගාන 2000 මේ හැදුවේ 2016 අවුරුද්දේ ගානනේ. right. ඔව් හොඳයි. එහෙනම් අපි 2015 අවුරුද්දේ ගාන හදලා මේ වීඩියෝ එක නතර කරමු. මේ ඔක්කොම දැන් ඕගොල්ලන්ට පේනවා. හරි එකම ටයිප් එකේ ගණන් තමයි. ඇත්තට මම කලින් වීඩියෝ එක ඕගොල්ලන්ට කිව්වාගේ මේ ගාන ඕනෑම ශිෂ්‍යයෙක්ට ලේසියෙන්ම හදන්න පුළුවන් ගාන අනිවාර්යෙන්ම හරි සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් ගානක්. ඒකින්න මේක හරියට ලියන්න දැනගෙන යන්න මේ පිළිවෙල ගාන මේ හරියට හදන්න දැනගෙන යන්න ෂුවර් එකටම ලකුණු ගන්න try කරන්න ඕනේ. හොඳයි. හරි. අපි කියලා 2015 අවුරුද්දේ ගාන හදමු. right. මෙන්න අපි ඊළඟ ගාන. ඇත්තට මම පොඩ්ඩක් හිත වෙනස් කරා. 2015 මම ගානක් දැක්කේ නෑ. ගණිත අභ්‍යුහන ගානක් තිබ්බා. නමුත් ශ්‍රේණි ගානක් තිබ්බේ නෑ. ශ්‍රේණි ගණිත අභ්‍යුහන සම්බන්ධ ගානක් තිබ්බේ නෑ. ඒකින්ද 2014 ගාන මම බැලුවා. 2014 ගානත් අපි හදපු ගණන් ඔක්කොම වගේම තමයි ටිකක් බෝරින්. ඒකින්ද මම ටිකක් වෙනස් ගානක් ගන්න තීරණය කරා. හරි. right. මෙතන වෙනස තමයි අපේ පොදු පදය. ශ්‍රේණියේ පොදු පදය දැන් තියෙන්නේ පරිමේය ශ්‍රිතයක් වගේ. හරි කලින් තිබ්බේ ටිකක් බහුපද ශ්‍රිත වගේ. හරි ටිකක් නෙවෙයි ඔක්කොම මං හිතන්නේ කරපු ඔක්කොම උදාහරණ පොදු පදයේ බහුපද ශ්‍රිත තමයි තිබ්බේ. දැන් පරිමේය ශ්‍රිතයක් තියෙනවා. මේ ගානකුත් මං හදන හැටි පෙන්නන්න. හැබැයි ඉතින් මහ ලොකු වෙනසක් නැහැ. ගණිත අභ්‍යුහනය කියපම එකම පියවර තමයි තියෙන්නේ. හොඳයි. right. හොඳයි. මේක තමයි මේ වීඩියෝ එකේ අවසාන ගාන. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේ අපි ඉගෙන ගන්නවා ඇත්තටම පරිමේය ශ්‍රිත. ඒ කියන්නේ පොදු පදයේ පරිමේය ශ්‍රිතයක් වගේ වුණාම කොහොමද අපි ඒ වගේ ශ්‍රේණිවල ඓක්‍ය හොයන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. තව පාඩම් දෙකක් තුනක් කරාට පස්සේ හරි මම ඊළඟ සතියේත් බලාපොරොත්තු වෙනවා වීඩියෝ දෙකක් තුනක් විතර දාන්න. ඊට පස්සේ අපිට ඉක්මනින් ශ්‍රේණි පාඩම ඉවර කරලා ලොකු ශ්‍රේණි පාඩමේ ලොකු විභාග ගණන් හදන්න පටන් ගන්න පුළුවන්. හරි. right. හොඳයි. එහෙනම් අපි පෙන්වන්න පටන් ගමු. ඉස්සෙල්ලා n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍යයයි අපි පෙන්වන්න ඕනේ. එතකොට අපි left hand side හරි වම් පැත්ත ගන්නවා. එතකොට වම් පැත්ත තමයි r එකේ ඉඳන් n කියන්නේ 1 වෙනකම් මෙන්න මේ ශ්‍රේණියේ ඓක්‍ය අපි හොයන්න ඕනේ. right. මොකක්ද දෙන්නේ කියලා බලමු. r වෙනුවට 1 දානවා. 1 බෙදීම දෙවාරයක් 1 2යි 2 ඍණ 1 1යි. වාරයක් හරි වැඩි කිරීම වෙනුවට ඩොට් එක දානවා. දෙවාරයක් 1 2යි 2 ධන 1 3යි. එතකොට අපිට ඉන්නේ මොකද්ද? 1 බෙදීම 3යි. මෙන්න වම් පැත්තේ උත්තරේ. දකුණු පැත්තෙත් අපි දැන් 1 බෙදීම 3ක් එනවද කියලා බලමු. දැන් අපි දකුණු පැත්ත බැලුවොත් දකුණු පැත්තේ ඉන්නේ මොකද්ද? n වෙනුවට 1 දානවා. 1 බෙදීම දෙවාරයක් 1 2යි 2 ධන 1 3යි. එතකොට දකුණු පැත්තෙත් 1 බෙදීම 3 තමයි එන්නේ. right. ඒක නිසා දකුණු පැත්තයි වම් පැත්තයි සමානයි. එම නිසා අපිට කියන්න පුළුවන් n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. right. මේ වාක්‍ය ලියන එකේම අමතක කරන්න එපා. හොඳේ මේක සාධනයක්. ඔයා තර්ක මගින් තර්ක කරලා පෙන්වන්න ඕනේ. ගාන හදලා විතරක් මදි. right. වාක්‍ය වලින් තර්කය ඔයගොල්ලෝ පැහැදිලිව ලියලා පෙන්වන්න ඕනේ. right. හොඳයි. ඊට පස්සේ අපි කරන්නේ p ධන නිකිල සඳහා ඕනෑම ධන නිකිලයක් සඳහා right n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය
උපකල්පනය කරමු. right මට කම්මැලිකමට මේක නොලිය ඉඳ තිබ්බා. මොකද මම අදපු හැම ප්‍රශ්නෙම මේ වාක්‍ය ලිව්වා. නමුත් ලියන්න ඕනේ හරියට ගාන හදන්න නම්. හරි සම්පූර්ණ ලකුණු ගන්න නම්. right හොඳයි. අපි n සමාන ප්‍රතිඵලය සමාන p සඳහා ප්‍රතිඵලයේ සත්‍යය කියන්නේ මොකද්ද? r එකේ ඉඳන් p වෙනි පදේ වෙනකන් එකතු කරොත් මේ ශ්‍රේණිය එක බෙදීම 2r ඍණ 1 වාරයක් 2r ධන 1 කියන ශ්‍රේණිය ഐക്‍ය මොකක්ද දෙන්න ඕනේ? එන්න ඕනේ p බෙදීම 2යි p ධන 1 right n වෙනුවට p දානවා right මේක තමයි අපිට එන්නේ n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයි අපි උපකල්පනය කරොත් right දැන් අපි මොකද්ද පෙන්වන්න ඕනේ මේක පාවිච්චි කරලා n සමානයි p ධන 1 සඳහා right අපි පෙන්වන්න ඕනේ මේ සම්බන්ධතාවය තෘප්ත වෙනවා කියලා p වෙනුවට p ධන 1 දැම්මොත් right හරිනම් අපිට එන්න ඕනේ මොකක්ද දැන් තමයි අපි කටුවැඩ කොලේ ලියා ගන්න ඕනේ මොකක්ද අපිට එන්න ඕනේ කියලා අපි කරන්නේ r සමානයි 1 ඉඳන් p ධන 1 වෙනි පදේ වෙනකන් එකතු කරනවා right එතකොට මේ ශ්‍රේණියේ ഐക്‍ය තුන මොකක්ද වෙන්න ඕනේ මෙතන p වෙනුවට p ධන 1. එතකොට p ධන 1 බෙදීම මෙතන දෙවාරයක් p ධන 1 ධන 1. මෙතන දෙවාරයක් p ධන 1 සුළු කරලා ලියා ගන්න එපා. මේ විදියට මේ ෆෝමැට් එකෙන්ම තියාගන්න. p ධන 1 ඒ රීප්ලේස් කරපේවා පේන්න. හරි. right. දැන් ඒක දිහා බලාගෙන තමයි ඔයගොල්ලෝ ගාන හදන්න ඕනේ. ඒක ගන්න. right. වම් පැත්ත පටන් ගන්නවා r එකේ ඉඳන් p ධන 1 වෙනකන් එක බෙදීම 2r ඍණ 1 2r ධන 1 මෙයා කොහොමද අපි ලියන්න පුළුවන් මෙයා අපි හැම වෙලෙම කරා වගේ දෙකට කඩමු පළවෙනි පද p ගානේ ඓක්‍ය ගන්නවා r සමාන 1 ඉඳන් පළවෙනි p පද p ගානේ ඓක්‍ය එක බෙදීම 2r ඍණ 1 2r ධන 1 ධන අන්තිම පදය p ධන 1 වෙනි පදය. එතකොට p ධන 1 වෙනි පදේ මොකක්ද දෙන්න ඕනේ? right p ධන 1 වෙනි පදේ වෙන්න ඕනේ මෙතන r වෙනකොට p ධන 1 දානවා. ඒක මම මෙතන යටින් ලියන්නම්. හරි. එතකොට අපිට එන්න ඕනේ මොකද්ද? ධන right ඉඩ චුට්ටක් මදි වෙනවනේ. right ධන 1 බෙදීම නැත්තම් මෙතනම කොහොමද ලියා ගන්න බලමු. r වෙනකොට p ධන 1 දානවා 2යි p ධන 1 ඍණ 1 වාරයක් 2යි p ධන 1 ධන 1. ඕක තමයි p ධන 1 වෙනි පදය. right. දැන් මේයාගේ එකතුව අපි දන්නෝ උපකල්පනයෙන් මොකද්ද? p බෙදීම 2යි p ධන 1. එයා p බෙදීම 2යි p ධන 1. ඕකට එකතු කරන්නේ කවුද? ඕකට එකතු කරනවා 1 බෙදීම මෙතන සුළු කරොත් 2 p ධන 1කින් වැඩි කරොත් එන්නේ 2යි p ධන 2. ඒකෙන් එකක් අඩු කරොත් එන්නේ මොකද්ද? 2යි p ධන 1. වාරයක් මෙතන 2යි p ධන 1 ධන 1. එතකොට මෙතන 2 p ධන 1කින් වැඩි කරොත් 2යි p ධන 2 එනවා. ඒකට එකක් එකතු කරොත් 2යි p ධන 3 එනවා. right. හරි. දැන් මේ දෙන්න එකතු කරන් තියෙනවා. මේ දෙන්න එකතු කරොත් මොකක්ද එන්නේ? පොදු හරය අපිට ගන්න සිද්ධ වෙනවා. මෙතන right හරය අපි වැඩි කරන්න ඕනේ. හරය අපි වැඩි කරමු 2යි p ධන 3ෙන්. එහෙම කරොත් ලවයත් අපිට වැඩි කරන්න වෙනවා. හරි මම මේ පොදු හරය ගන්න තමයි යන්නේ. 1 බෙදීම 2යි p ධන 1 2යි p ධන 3. 2යි p ධන 3. right. දැන් අපිට පුළුවන් එක හරයක් යටතට මෙයා එක භාගයක් හැටියට මෙයා ලියන්න පරිමේෂිතයක් හැටියට හරය 2යි p ධන 1 2යි p ධන 3. ලවය මොකක්ද දෙන්නේ? p වාරයක් 2යි p කියන්නේ 2යි p වර්ගය. හරි. 3යි p ධන 1. right. මෙන්න මෙයා තමයි එන්නේ. දැන් සංසන්දනය කරමු. දැන් අපිට සමානද මෙයයි මෙයයි? නෑ. සමාන නෑ. හරි බලන්න ලවයේ මෙතන තියෙන්නේ හරි ඒකජ ශ්‍රිතයක් p ධන 1. හරි නිකන් හිතන්න පුළුවන් x ධන 1 වගේ. හැබැයි මෙතන තියෙන වර්ගජ ශ්‍රිතයක්. right. අපි එයාව සාධක කඩමු. මෙයා සාධක කැඩුවොත් එන්නේ මොකද්ද? ලවයේ තියෙන එකේන. කල්පනා කරලා බලන්න. ලවයේ තියෙන 2යි p වර්ගය ධන 3යි p ධන 1. මෙයා සාධක කැඩුවට අපි ලියන්න පුළුවන් 2යි p වර්ගය ධන 2යි p ධන p ධන 1 නේ. 2 වැඩි කරොත් එකෙන් 2යි. දෙකෙන් කොහොමද 3 හදාගන්නේ? දෙවාරයක් 1 2යි. ඒතකොට 2 ධන 1 3යි. right. මේ O level විදියට අපි හිමීට සාධක කඩමු. right. මෙහෙම සාධක කැඩුවොත් අපිට මොකක්ද දෙන්නේ? ලවයේ එතකොට එනවා අපිට 2යි p එළියට ගන්න පුළුවන්. එතකොට p ධන 1 කියලා අපිට එනවා. ධන 1 එළියට ගන්න පුළුවන්. මෙතන p ධන 1. right. ඊට පස්සේ ලවය සාධක කඩපුවම අපිට එනවා. දැන් බලන්න ලවයේ එනවා 2යි p ධන 1 වාරයක් p ධන 1 බෙදීම හරේ 2යි p ධන 1 වාරයක් 2යි p ධන 3. දැන් අපිට පුළුවන් 2යි p ධන 1 කපන්න බලන්න ලවයේ හරි. මෙතන කපන එකේ කිසි ගැටලුවක් තියෙනවද? මෙතන පරිමේෂිතයක් තිබ්බා කියලා කිසි ගැටලුවක් නැහැ. මොකද p ඍණ භාගයට සමාන වෙන්නේ නැහැ කොහොමදවත්. ඇයි? මොකද p කියන්නේ ධන නිකිලයක්.
හරි ඒක හින්දා p ඍණ භාගේ කවදාවත් වෙන්නේ නැහැ. ඒකින්ද මෙහෙම නිකම්ම කිසි ගැටලුවක් නැතුව කපන්න පුළුවන්. මෙතන ලියන්න නම් එපා p ඍණ භාගයට අසමාන නිසා තමයි කපන්න පුළුවන් කියලා. මොකද එහෙම ලිව්වොත් වැරදි. එහෙම ලිව්වොත් පට්ට වැරදි. මොකද p ධන නිකිලයක් ඉන්න කොහොමත් එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ මේ p ඍණ භාගයට අසමාන වෙනවා කියලා. හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ වැඩ කරන්නේ කවුද කියලා එක තේරුම් ගන්න ඕනේ. right. එතකොට මෙතන ඉන්නේ මොකද්ද? p ධන 1 බෙදීම 2යි p ධන 3. right. දැන් සමානද? ලවය හරි හරය මොකද්ද මෙතන තියෙන්නේ? හරය තියෙන්නේ 2 වාරයක් p ධන 1 ධන 1. ඉතින් ඒකම නේද p ධන 2යි p ධන 3. right. ඒකම තමයි. එහෙනම් අපි ඒ විදිහට ලියා ගන්න ඕනේ. මෙතන 2යි p ධන 3 මට ලියන්න පුළුවන් 2 වාරයක් p ධන 1 ධන 3 විදියට. හරි? right. දැන් ඔන්න ඒ ධන 1 විදියට නේ සමාන. ධන 1 විදියට. මෙතන 1 දාන්න ඕනේ. මෙයා සුළු කරොත් හරය සුළු කරොත් 2යි p ධන 3 තමයි එන්නේ. right. හරි. එහෙනම් අපි සම්බන්ධතාවය සත්‍යයයි ඔන්න පෙන්නවා. හරි n සමානයි p ධන 1ටත්. right. එහෙනම් දැන් අපිට ලියන්න තියෙන්නේ තර්කය. එනයින් n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍ය වෙන විට n සමානයි p ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ. ඊට අමතරව n සමාන 1 සඳහා ප්‍රතිඵලය සත්‍යයයි පෙන්නවා. එනයින් එම නිසා ගණිතබ්බ වන මූලධර්ම මගින් n ඕනෑම ධන නිකිලයක් සඳහා ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ කියලා අපි පෙන්වුවා. හරි? right. හොඳයි. ඒ වාක්‍යයත් ඔයගොල්ලෝ ඒ වාක්‍ය අනිවාර්යයෙන්ම ලියන්න ගානේ අන්තිමට. right. හොඳයි. එහෙනම් අපි ගණිත අභ්‍යුහණය මෙතනින් ඉවර කරනවා. නැවත ගණිත අභ්‍යුහණය අපි කතා කරන්නේ ඇත්තටම විභාග ගණන් උත් හැදුවට පස්සේ මම ඔයගලන්ට අමාරු ගණන් දෙන්නම්. ගණිත අභ්‍යුහණයෙන් කරපුවා මේ ඔක්කොම පට්ට ලේසි. මොකද මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ මූල කොටස නිසා. හරි? right. නමුත් අපි අමාරු ගණන් වලටත් ලෑස්ති වෙන්න ඕනේ. නමුත් එතෙන්ට අපි යමු. හරි? තව පාඩම් කිහිපයක් ඉගෙන ගත්තට පස්සේ මොකද තව පාඩම් කිහිපයක් අපි ඉගෙන ගන්න ඕනේ. ලොකු ශ්‍රේණි ගන්නට ලෑස්ති වෙන්න ඕනේ. ඒවා අපි ඊළඟ සතියේ ඉඳන් පටන් ගන්නවා. ඒක ලෑස්ති වුණාට පස්සේ විභාග ගණන් කිහිපයකුත් හැදුවට පස්සේ අපි අනිවාර්යයෙන්ම අමාරු ගණිත අභ්‍යුහන ගණන් පට්ට අමාරු ගණන් ටික හදලා ලෑස්ති වෙමු. හරි? හොඳයි. එහෙනම් ඔයගොල්ලන්ව ඊළඟ සතියේ හම්බෙන්න.